ආයුබෝවන්. අසිරිමත් බුදුවදන් වැඩසටහනින් අපි අදත් සූදානම් බුදුන් වහන්සේ ප්‍රකාශ කළ වටිනා ධර්ම පාඨයක් පිළිබඳව විවරණයක දෙන්නට. සුපුරුදු පරිදි අදත් අපේ වැඩසටහනට සම්බන්ධ වන්නේ ඒ.එස්. බාලසූරිය මහත්මයා. ඔබ හොඳින් දන්නවා එතුමාව. බාලසූරිය මහත්මයා ඊට ප්‍රවීණ විද්වතෙක්, නිදහස් චින්තකයෙක්. ආයුබෝවන් ඔබතුමන්. අපි අද තෝරාගත් ධර්ම පාඨය මීට පෙරත් වතාවකදී මේ වැඩසටහනින් අපි සාකච්ඡා කරා. ඒ තමයි ධම්මපදයේ එන බුදුදහමේ හරය පැවසෙන පාඨයක් නිබ්බානං පරමං සුඛං. අපි මීට පෙර දවසකදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබියදී අද එම පාඨයම නැවත තෝරාගත්තේ නිබ්බානං පරමං සුඛං කියන මේ පාඨයේ දෙස වෙනත් ආකාරයකින් නැවුම් ආකාරයකින් නැවත බලන්නට අවශ්‍යයි කියලා තීරණය කරපු නිසා. ඉතින් ඒ පිළිබඳ විවරණයක දෙන්නටයි අපි සූදානම් වන්නේ. වල්සිරි මහත්මයා මම කැමති අහන්න අපි ඇත්තටම මේ පාඨය නැවත තෝරාගත්තෙම සාකච්ඡා කරන්න ඔබතුමා කිව්වා අපි වෙනත් කෝණයකින් මේ දෙස බලමුයි කියලා. මම කැමති මේ පිළිබඳව අහන්න ඔබතුමාගෙන්. නිබ්බානං පරමං සුඛං කියන ඒ වචන තුනෙන් බුදුදහමේ ගැඹුරුම වැදගත්ම හරය බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක නිසා අපි මෙහි අර්ථය හැකිතාක් විවිධ දෘෂ්ටි කෝණ වලින් බලලා තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. දැන් නිබ්බානං පරමං සුඛං කියන්නේ නිවන පරම සුවයයි. එහෙම නැත්නම් නිවන මිනිසෙකුට අත්දැකිය හැකි ඉහළම සුවයයි කියන අර්ථයෙන්. දැන් සුවයක් හොඳට දැනෙන්නේ සෞඛ්‍යය තියෙනවා. එතකොට සෞඛ්‍යයෙන් තමයි සුවය දැනෙන්නේ. එහෙනම් අපි කියනවා නම් නිවන උසස්ම සුවයයි කියලා. ඒකෙන් ගම්ම්‍ය වෙනවා නිවන උසස්ම සෞඛ්‍ය තත්ත්වයක් කියලා. නිවන සෞඛ්‍ය තත්ත්වයක්. දැන් ඔබතුමා එහෙම කියනකොට මේ තර්කානුකූලව එක හරි වගේ දැනුණත් අපි කවදාවත් නිවන සෞඛ්‍ය තත්ත්වයක ආකාරයෙන් කතා බහ කරලත් නැහැ, හිතලත් නැහැ. දැන් නිවන ඇවිල්ලා මේ විශේෂයෙන්ම දැන් මනස සුවපත් වෙලා ගියාම දැනෙන ඒ ඉහළම සෞඛ්‍ය තත්ත්වය. දැන් නිවන සෞඛ්‍ය තත්ත්වයක් නොවේ කියලා කරුණු දක්වන්න අමාරුයි. මොකද මේ ඊට විරුද්ධව තර්ක කරන්න කරුණු එතරම් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ සෞඛ්‍ය තත්ත්වයක් හැටියට දැකලා ඒ සෞඛ්‍ය තත්ත්වය ඇති කරගන්න අපි ක්‍රියා කරනවා නම් මම හිතන්නේ ඊටම වටිනවා. නමුත් අනිත් පැත්තෙන් බාලසූරිය මහත්මයා දැන් වෙනත් පාඨයකදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. ඒ කියන්නේ නිරෝගීකම පිළිබඳව, ඒ කියන්නේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෙන දෘෂ්ටි කෝණයකින් උන්වහන්සේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඔව්. දැන් මේ ගාථාවෙමයි බුදුන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ. දැන් ආරෝග්‍ය කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. රෝග නැතිකම. නේද? දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ওই සෞඛ්‍ය ගැන හොඳ නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිර්වචනය අනුව රෝග නැති වූ පමණින්ම ඒ සෞඛ්‍ය නෙවෙයි. රෝග නැති විය යුතුයි. ඒ අතරම මානසික සුවතාව, ආධ්‍යාත්මික සුවතාව, සමාජ සුවතාව තියෙන්නට ඕනේ. ඒ කියන්නේ නිරෝගීකමට, රෝග නැති බවකමට සුවය එකතු වුණාම සෞඛ්‍යය. එතකොට මෙතන අපි සෞඛ්‍ය කියලා කියන්නේ අන්නේ පූර්ණ සෞඛ්‍ය පිළිබඳ සංකල්පේ. එහෙම බැලුවාම නිරෝගීකමයි සුවතාවය එකතු වුණාම සෞඛ්‍ය කියන සංකල්පයත් එක්ක මේ ඔබතුමා අද කියන අදහස වෛද්‍ය විද්‍යාවත් සමග පෑහෙන්නේ කොහොමද? ඔව් දැන් සෞඛ්‍ය ගැන කතා කරනවා නම් ඒක පැහැදිලිවම වෛද්‍ය විද්‍යාවට සම්බන්ධයි නේ. නමුත් අද තියෙන වෛද්‍ය විද්‍යාව හුදෙක් අර අපි කලින් කිව්ව ආරෝග්‍යය. දැන් ආරෝග්‍ය ශාලා කියන්නේත් ඒකනේ. ලෙඩ නැති කිරීම ගැන විතරයි අද වෛද්‍ය විද්‍යාව ක්‍රියා කරන්නේ. අර ලෙඩ නැති පුද්ගලයා තුළ පහළවන ආධ්‍යාත්මික මානසික සුවතාව පිළිබඳ වෛද්‍ය විද්‍යාවට තරම් වැටහීමක් අද නැහැ. නමුත් බටහිර මා කියව පොතපත වලින් පේනවා බටහිර ඉහළම පෙළේ වෛද්‍යවරුන්ට දැන් මේක හැංගිලා තියෙනවා. මේ නිබ්බානං පරමං සුඛං කියලා. ඒකට ඒ සඳහා ඔවුන් දැන් ලෙඩුන්ට භාවනා කරන්න කියා දෙනවා. ලෙඩුන් සමග ධර්ම සාකච්ඡා කරනවා.
දැන් නිව්යෝක් වල තියෙන ඇපලෝ කියලා රෝහලක්. ඒකේ තියෙන වෙනම ආධ්‍යාත්මික සුවාංශය කියලා එකක්. සෑම රෝගියෙක්ම මේ සුවාංශයට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ඕනේ. එතකොට අපිට පේනවා අනාගතයේ කවදා හරි වෛද්‍ය විද්‍යාව මේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන මේ කරුණ තේරුම් අරගෙන ඒ සඳහා යන්නට ක්‍රියා කරાવી කියලා අපිට හිතන්න පුළුවන්. ඔබතුමා ඒ අපිට පැහැදිලි කරේ දැන් සෞඛ්‍ය තත්වයක් හැටියට නිර්වාණය ගැන කතා කරනකොට මේ දැනට තිබෙන ආරෝග්‍යයෙන් ඔබට ගිය වෙනත් අංශ සම්බන්ධ වෙන පූර්ණ සෞඛ්‍යයක් ගැන. ඔව්. නමුත් අපි අනික් පැත්තට බැලුවොත් දැන් නිර්වාණයේ සෞඛ්‍ය තත්වයක් හැටියට අපි කතා කළොත් කය කියන දේ එතන මූලික වෙනව නේද? කයට සම්බන්ධතාවයක් ඇති වෙනව නේද? ඒක තරමක් ගැළපෙන්නේ නැහැ වගේ හැඟෙනවා. ඔව් නිර්වාණය ඇත්තටම කයට සම්බන්ධයි. මොකද දැන් සෞඛ්‍යයක් නම් පළමුවටම කයට දැනෙන්න එපැයි නේද? එතකොට ඇත්ත වශයෙන්ම මනෝ කායික ආධ්‍යාත්මික ඉහළම සෞඛ්‍ය තත්ත්වයක් නිවන. පැහැදිලිවම නිවන කයට බලපානවා. දැන් අපි දන්නා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ වෙලාවේ කය ප්‍රසන්න වුණා, කය බැබලෙන්න පටන් ගත්තා කියලා අපි කියනවා නේද? දැන් උන්වහන්සේව හමු වෙච්ච ආජීවකයා කියනවා ඔබ හරි ප්‍රසන්නයි, පැහැපත්. මොකද ඔබ කවුද කියලා අහනවා. එතකොට අර නිවන් අවබෝධ කර ගැනීමේ කායික බලපෑම. ඒ කියන්නේ කය පුදුම විදියට සුවපත් වෙනවා. දැන් අපි මේ කයක් ඇතුව හිටියට මේ කයේ සියුම් රෝග, වෛද්‍යවරුන්ට අහුවෙන්නේ නැති සියුම් රෝග තියෙනවා. නේද? මානසික පීඩාව වගේ දේවල්. එතකොට නිවනින් ඒ සියල්ල නැති වෙලා යනවා. දැන් බුදුන් වහන්සේ නිතර කියලා තියෙනවා. සමාපatti ඵලය විඳින රහතන් වහන්සේට ආයු බල නේද? ආයු වර්ණ බල ලැබෙනවා කියලා. ඒ අර නිවනේ තියෙන බලපෑම නිසා. සමාවන්න නමුත් උන්වහන්සේට පවා නමුත් ඒ කය අභිභව අනිත්‍ය අභිභව යමක් සිදුුනේ නැහැ නේද බාසිරි? ඔව් දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කෙනෙක් නිවන් දැක්කට පස්සේ කයට රෝග හැදෙන්නේ නැහැ කියලා. කයට රෝග හැදෙනවා. දැන් විශේෂයෙන්ම නිවන කියන්නේ අර මානසික සෞඛ්‍ය තත්ත්වයක් නිසා කයට රෝග හැදුනත් ඒ කයේ රෝග මනසට නොගෙන ඒ කය රෝග වලින් මානසික දුක් විඳීමක් ඇති නොවන තත්ත්වයක් එතන ඇති වෙනවා. දැන් අපිට වෙන්නේ කයේ රෝගයක් හැදුනහම අපි ඒක දුකක් කරගන්නවා. දැන් රහතන් වහන්සේ කයේ රෝගයක් දුකක් කරගන්නේ නැහැ. නේද? ඒක දැන් මට දැනෙනවා ඔබතුමා කියගෙන ඉන්නේ මේ කියන්නේ අපි සෞඛ්‍ය තත්ත්වයක් හැටියට නිවන දකින්නකොට ඒ කියන්නේ කුමක්කෝ බරපතල රෝගයක් අපිට තියෙනවයි කියන අදහස මම හිතන්නේ. මොකක්ද මේ ඔබතුමා කියන රෝගය කියන අපි? ඔබ අහන්නේ දැන් නිවන සෞඛ්‍ය තත්ත්වයක් නම් සුව වෙන්නේ කවර රෝගයකද? ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට තියෙනවා දිමුතු එක්තරා මේ රෝගයක්. ඒක හරි විශාල රෝගයක්. හැම පැත්තෙම මේ රෝගේ පැතිරී ගිහිල්ලා. එතකොට අපේ චර්යාවේ කවර පැත්තක් බැලුවත් ඒ රෝගී ලක්ෂණ තියෙනවා. ඉතින් අන්‍යයන් දෙස බැලුවත් සමීපව බලනකොට පේනවා එක්තරා විදිහක රෝගී තත්වයකින් පෙළෙන අය කියලා. ඉතින් අපි මේ සේරටම මේ කියන මේ රෝග ලක්ෂණේ තියෙන නිසා අපිට තේරෙන්නේ නැහැ මේක ඇත්තටම රෝගයක්ද කියලා. ඒ බලන හැම කෙනෙකුටම තියෙනවා. අපට තියෙන රෝගය තමයි භව රෝගය. මේ භව රෝගය සුවපත් වුණාම තමයි නිර්වාණය කියන සෞඛ්‍යය අපි අත්දකින්නේ. එතකොට යම් දවසක සම්බෝධිය අවබෝධ කරගන්නා තුරු මේ භව රෝගයෙන් අපි පෙළෙනවා. මුතුමක අපි හැමෝටම තියෙනවා මේ රෝගය. ඒ නිසා අපිට ඒක සාමාන්‍ය තත්ත්වයක් හැටියට පේනවා කියලා. සාමාන්‍ය තත්ත්වයක් හැටියට අපිට දැනුණත් භව රෝගයේ ලක්ෂණ මුතුමා කොහොමද විග්‍රහ කරන්නේ? ඔව්. භව රෝගයේ ලක්ෂණ නේද? දැන් මේ භව රෝගයේ ලක්ෂණ මේ තේරුම් ගන්න අපි එච්චර මහන්සි වෙන්න ඕන නැහැ. මොකද තමා දිහා බැලුවාමත් පේනවා මේ භව රෝගයේ ලක්ෂණ. දැන් අපි මිනිසෙක් හැටියට තමා දේශ බලන විට බලන්න මේ අපේ හිත නිරන්තරයෙන්ම මේ දුකට බර වෙන සිතක් නේ. ප්‍රීතියට වඩා දුකට නේද අපේ සිත බර වෙන්නේ. එතකොට බලන්න දැන් මේ ශෝකය
ශෝකයෙන් අපි හරියට පෙළෙනවානේ. දැන් සමහර තියෙනවා ඊතා සියුම් ශෝක සිතුවිලි අපි තුල හට ගන්නවා. එතකොට ශෝකය නිසා කලකිරීම. දැන් කලකිරීම උත්සන්න වුණාමනේ අර ડિප්‍රෙෂන් කියන රෝගය ඇති වෙන්නේ. දැන් හරියට ඉන්නවා මේ ඒ ડિප්‍රෙෂන් කියන රෝගය ලක්ෂණ තියෙන අය. එතකොට මේ කලකිරීම වැඩි වුණාම මොලේ ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය නැති වෙලා යනවා. ඒ වගේම දෝමනස කියලා පාළියේ තියෙන්නේ. දෝමනස කියලා කියන්නේ හිතේ නිරන්තරයෙන් පවතින අඳුරු ගතිය. දැන් කෙනෙක් දොම්නසින් පෙළෙනකොට මේ ඇත්තටම හේතුවක් පෙනෙන්නේ නැහැ. කිසිම හේතුවක් නැතුව හිත දොම්නස් සහගත වෙලා තියෙනවා. ඉතින් පැහැදිලිවම මේ භව රෝගයේ පැහැදිලිම ලක්ෂණය තමයි මේ දුක ශෝකය ඇති කිරීම. හරිද? ඒකක්. තව එකක් බලමු. දැන් අපි තුල තියනවා නේද නිරන්තරයෙන්ම මේ අසරණකමක් පිළිබඳ හැඟීමක්. දැන් තමා දේශ බලන විට තමාට හැඟෙනවා මේ තමා අසරණයි කියලා. ඉතින් බොහෝ දෙනා මේක සාර්ථක ලෙස මැඩගෙන නෑ මම අසරණ නෑ කවුද මං අසරණයි කියන්නේ කියලා මේ කියනවා වෙන්න පුළුවන්. නමුත් තමන් වශයෙන් ගැඹුරින් බලනකොට දැනෙනවා සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට තමන් අසරණයි කියලා. ඒ අසරණ. ඒ නිසායි ඔය අපි කලින් කතා කරා වගේ මේ ආගම්වල පිහිට, දේව පිහිට, භූතයන්ගේ දෙවිවරුන්ගේ පිහිට හොයන්නේ අර පුද්ගලයා තුල ගැඹුරින් තියෙන අසරණකම නිසායි. ඒ වගේම දෙමුද තවත් අපි ළඟ තියෙනවා නේද මේ පහව නොයන අසහනකාරී ගතිය. නේ? අපේ සිත දිහා බැලුවා හැමතිස්සෙම සිත සිටින්නේ අසහනෙන්. දැන් බලන්න අපිට විනාඩි 10ක් විවේකීව ඉන්න බෑනේ. දැන් අපි විවේක ගන්න ඕන කියලා හිතුවත් අපේ හිත විවේකයටපත් වෙන්නේ නැහැ. හිත හැමතිස්සෙම යම්කිසි ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නේ ඔස්සේ හිතනවා ඒක කරන්ද මේක කරන්ද ආදී වශයෙන්. එතකොට මේක නිරෝගී සිතක ලක්ෂණය නෙවෙයි. ඉතින් මෙන්න මෙහෙම විවිධ මානසික ව්‍යාධි ලක්ෂණ අපිට තියෙනවා. හැබැයි ඒවා සියුම්. දැන් සමහර අය තුල මේක නැති තරම්ම මේ මැඩ පවත්වාගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද? තව සමහරු තුල මේ ලක්ෂණ උත්සන්නව ප්‍රකාශ වෙනවා. ඉතින් කවුරු තුලත් යම් යම් මට්ටමින් මේ භව රෝග ලක්ෂණ තියෙනවා. ඒක ඔබතුමා පැහැදිලි කරා භව රෝගය බැලුවොත් එහෙම මූලික වශයෙන් ශෝකය අපි තුල තිබෙන ශෝකය, ඒ වගේම අඳුරු බව, ඒ වගේම අසරණ ස්වභාවය සහ අනිත් පැත්තෙන් ගත්තොත් අසහන ගතිය තමයි ඔබතුමා භව රෝගයේ ලක්ෂණ හැටියට හැඳින්වෙන්නේ. මේ ප්‍රමුඛ ලක්ෂණ හැර තවත් ඒ වගේ ඔබතුමාට භව රෝගයේ ලක්ෂණ තව තියෙනවද? අපි කොහොමද ඒ ගැන කතා කරන්නේ? ඔව් ඇත්තටම භව රෝගයේ ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි අර ප්‍රධාන ඒවා විතරක් බැලුවොත් තව භව රෝගයේ ලක්ෂණයක් තමයි දැඩි ආත්මාර්ථකාමී. දැන් බලන්න දැන් මිනිසුන් දේශ හැම මිනිහෙක්ම දැඩි ආත්මාර්ථකාමියෙක්නේ නේද? එතකොට මේ ආත්මාර්ථකාමය නිරෝගී සිතක ලක්ෂණේ නෙවෙයි. මොකද ආත්මාර්ථකාමයෙන් සිත පටු වෙනවා. දැඩි ලෙස ආත්මාර්ථකාමී වුණාම අන්‍යයන් සමග ගැටුම් ඇති කරගන්නා සිතකින් අපි ජීවත් වෙන්නේ. එතකොට අපිට තරහ යනවා. අපි හිතනවා මිනිස්සු අපිට ගෞරව කරන්න ඕන කියලා. මිනිසුන්ගෙන් ඒ අපේක්ෂිත ගෞරවය බලාපොරොත්තු නොවන විට අපිට ඔවුන් කෙරෙහි තරහ යනවා. ඉතින් මේ දැන් ඊළඟට මේ ද්වේෂය නේ? ද්වේෂය බලන්න මේ සමාජයේ කොයිතරම් ද්වේෂ සාගතද කියලා. දැන් ඇත්තට මේ භව රෝග තේරුම් ගන්න හොඳම දෙයක් තමයි පුවත්පතක් අරන් බැලීම. පුවත්පතක් බාහිර වෙන මේ මුළු සමාජයේම යම්කිසි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙනවා නේද? එතකොට භව රෝගය ওই විදිහට විවිධ ලක්ෂණ පහළ කරනවා. තව ඉතින් මේ භව රෝගයේ ලක්ෂණයක් තමයි මේ අපේ සිත නිරවුල් නැහැ. හැමතිස්සෙම අවුල් තත්ත්වයක් යටතේ වැඩ කරන්නේ. අපි ඇත්තටම මේ අවුලෙන් අවුලට යන සිතකිනුයි ජීවත් වෙන්නේ. පැහැදිලි නැති ස්වභාවය. පැහැදිලි නැහැ. එතකොට මේ වික්ෂිප්ත බව ලොකු ප්‍රශ්නයක්. දැන් කෙනෙක් කතා කරනකොට හරීම පැහැදිලිව හිතන බවක් අපිට පේනෙන්න පුළුවන්.
දැන් සමහර දේශකයෝ කතා කරනකොට අපිට හිතෙන හරිය නිර්වුල් හිතක් මේ පුද්ගලයාට තියෙන්නේ. නමුත් ඔහු ආශ්‍රය කරලා බලන්න. දැන් මම එහෙම ආශ්‍රය කරලා බලලා තියෙන බොහොම නිර්වුල් වගේ කතා කරන මිනිසුන්. ආශ්‍රය කරලා බවට අවුල් ජාලයක් ජීවිතය අවුල් කරගෙන. ඒක නිසා කෙනෙක් මතු පිටින් නිර්වුල්ව කතා කරාට අපිට පිළිගන්න බෑ මේ මනුස්සයා සැබවින්ම නිර්වුල්ද කියලා. ඉතින් මේ භව රෝගයේ ලක්ෂණ දිමුතු. ඒ කියන ඔබතුමා කියන්නේ චිත්ත අභ්‍යන්තරයේ ගැන අපි හරි විමසීමක් කරොත් අපි බහුතරයක් තුල මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් සමහරට ඒක මැඩපවත්වාගෙන යම් අය ඒක ඇතුළතින් මැඩපවත්වාගෙන හොඳින් ඒක පැහැදිලිව කතා කරමින් හැබැයි ඒක මැඩපවත්වාගෙන හිටියට මේ භව රෝගේ හැම වෙලෙම නිදන්ගතව යම් මට්ටමින් තියෙනවා කියන අදහස. අනිවාර්යයෙන්. ඒ රෝග බීජය තියෙනවා නේද? දැන් තව ලක්ෂණයක් මට මතක් වුණා නිස්සාර බව. ඒ භව රෝගය නිසා අපිට දැනෙනවා මේ ජීවිතේ කිසිම හරයක් නැහැ. මේක නිස්සාරයි. දැන් අපි අහලා තියෙන මොකටද ජීවත් වෙන්නේ? මොකද්ද මේ ජීවත් වීමේ අර්ථය? ආදි වශයෙන් පුද්ගලයෝ කතා කරනවා. ඉතින් මේ නිස්සාර බවත් ඒ භව රෝගයේ ලක්ෂණයක්. ඉතින් මේ අපිට පේනවා මේ සේරම මැඩගෙන මිනිසුන් ජීවත් වෙන්නේ. නේද? නමුත් රෝගය ඇතුලේ තියෙනවා. ඉතින් මිනිස්සු පිළිගන්න සූදානමුත් නැහැ. තමන් මානසික වශයෙන් ගිලන් බව. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. දැන් එහෙම පිළිගන්න සූදානම් නැතුව අනික් අතට සමහරට ඒ නිස්සාර බව නිසාම වෙන දේවල් වලට යොමු වෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න ඒ දැනෙන නිස්සාර බව නිසා අපි පහසුවෙම පිළිඳ දේ මත්පැන් වගේ දේවල්. හරි සමහර නොදැන යොමු වෙනවේ ඇත්තේ නිස්සාර බව මැඩ ගන්න වෙන්න පුළුවන්. නැතිනම් වෙන දුෂ්චරිත කරා යොමු වන්නේ මේ නිස්සාර බව විමසන්න නැතුව එයින් යම්කිසි දෙයක් සොයන නිසා වෙන්න පුළුවන්. ඔබ හරි. දැන් ජීවිතයේ නිස්සාර වගේ දැනෙනකොට මිනිසුන් මොකද කරන්නේ? ඒ නිස්සාර බව తాවකාලිකව හෝ මැඩ ගන්න එක්ක මත්පැන් බොනවා. දැන් බලන්න මත්පැන් කියන එක අපේ ලංකාවේ කොයි තරම් පැතිරිච්ච දෙයක්ද නේ. දැන් කියමු මේ සෑම ගමකම කසිප්පු ගඳ දැනෙනවනේ නේද? ගම්වල සාමාන්‍ය මිනිස්සු හවසට හැමෝම වගේ කසිප්පු බීලා ජීවත් වෙන්නේ. එතකොට අර ජීවිතයේ තියෙන නිස්සාරකම මොහොතකට හෝ අමතක කරන්නයි මත්පැන් පානය කරන්නේ. ඒ වගේම විවිධ දුෂ්චරිත වලට පෙළඹෙන්නේ අර නිස්සාර භවයේ වේදනාව මොහොතකට හෝ සමනය කරගන්න. ඒතකොට නිස්සාර බව ලොකු ප්‍රශ්නයක් මිනිසුන්ට. ඉතින් මේ විදිහට භව රෝගයේ ලක්ෂණ හැම පැත්තෙම පැතිරී තියෙනවා. මානසික මහත්මයා අපි සාකච්ඡාව ආරම්භ කරේ මේ නිර්වාණය කියන එක සෞඛ්‍ය තත්වයක් පරම සෝයක් කියන තැනින් කතා කරන්න අරගෙන. නමුත් මේ පහුගිය විනාඩි 10දී අපි ඔබතුමත් එක්ක මේ කරපු සාකච්ඡාවදී මට දැනුනේ මේ රෝගේ කොයිතරම් අප තුල තියෙනවද කොච්චර මේ භයානකද මේ හරි අඳුරුයි අසුබයි ජීවිතේ මෙච්චරම අසුබද අපිට දැන් මේ සාකච්ඡා විනාඩි 10 තුල එකපාරට දැනෙන්නේ මේ අසරණ මේ අසුබ ස්වභාවයක්. අසුබ ස්වභාවයක් නේද? මේක හරියට දිමුතු දැන් අඳුරේ ඉපදිලා අඳුරේම ජීවත් වෙන පුද්ගලයා අඳුර මිස ආලෝකයේ දන්නේ නැහැ නේ? ඉතින් අපි දන්නා කාලයක සිට මේ භව රෝගයට හසු වීම නිසා අනිත් අයත් ඒ තත්ත්වෙම සිටින නිසා අපට හැඟෙන්නේ මේක මේ ජීවිතයේ සැබෑ තත්ත්වය කියලා. ඒ කියන්නේ අපි මේ රෝගය යථා තත්ත්වයක් ලෙස පිළි අරගෙන ජීවත් වෙනවා. උරුමයක්. ඒක අපේ උරුමය වගේ. උරුමය කියලා නේ. දැන් අත් වශයෙන් දැන් සමහර රෝගීන් දන්නෙත් නෑ උන් මේ රෝගාතුර වෙලා සිටින බව. විශේෂයෙන්ම ලොකු රෝග එක මේ තියාගෙන හුඟක් කල් මිනිසුන්ට ඉන්න පුළුවන් විශාල රෝගවල මුල් ලක්ෂණ හරි මේ මුරුදුයි. පෙනෙන්නේ නෑ. මුදුමර උදාහරණයක් දැන් AIDS කියන රෝගේ මාරාන්තික රෝගයක්නේ. AIDS රෝගේ හැදිලා සමහරට අවුරුදු 7-8ක් මිනිහා කිසිම ලෙඩක් නැතුව හැටියට ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් භව රෝගයේ ලක්ෂණයත් ඒක තමයි. බැලු බැලමට පෙනෙන්නේ නැහැ. නමුත් අපට දැනෙනවා මේ භව රෝගයෙන් අපි යම් අසහනයකින් අපහසුවකින් සිටින බව. අන්න ඒ ඉඟිය ඔස්සේ අපි ගියොත් අපිට හැඟීමක් ඇති වෙනවා මේක සුවපත් කරගන්නේ කොහොමද කියලා. නේද?
ඉතින් දැන් බලන්න බොහොම සරල දෙයක් මම කියන්නම්. දැන් ළමයින් දිහා බැලුවහම මානසික නිරෝගීතාව අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. හරි සතුටින් ඉන්නේ, සැහැල්ලුයි. දැන් අම්මා බැන්නත් ටිකක් වෙලාවට ඒක මතක නැහැ. හැමතිස්සෙම ජීවිතේ ප්‍රීතියට විවෘතව ළමයි ඉන්නේ. දැන් අපිත් එහෙම හිටියානේ නේ. නමුත් අද මොකද අපිට වෙලා තියෙන්නේ? ඒ අපි අත්දකපු ළමා කාලේ නිරෝගී සිත දැන් අපි තුල නැහැනේ. එතකොට මොකක් හරි මෙතන වෙලා තියෙනවා. ඉතින් අපිට සිදු වෙනවා බුද්ධිමත් මිනිසුන් හැටියට නැවතත් මේ සැබෑ මානසික නිරෝගීතාව, ආධ්‍යාත්මික නිරෝගීතාව සොයා ගන්න. නැත්තම් අපි ඊටු ටිකක් ජීවත් වෙන්නේ රෝගීන් හැටියට. ඔහුතුමයි ළමයින් ගැන කිව්ව කාරණය මතක් වීමත් එක්කම මට අහන්න හිතුණා. දැන් ඒ කියන්නේ භව රෝගය උත්පත්තියෙන් අපි ගෙනෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට පේනවා පුංචිම දරුවන් වඬනවා දොඩනවා තමයි හිත පෑරෙනවා. නමුත් විවෘතයි බොහොම මේ සැහැල්ලුවෙන් භව රෝගයට තදින් අහු වෙච්ච නැති ගතියක්. ඒ කියන්නේ අපි උත්පත්තියෙන් භව රෝගය ගේන්නේ නැද්ද? නැත්නම් ඒ බීජය අරගෙන ඇවිල්ලා පරිසරයේ තත්ත්වය හදලා දුන්නාට පස්සේ මතු කරගන්නවද? ඔව්. දැන් අපි ළමයින් දිහා බලනකොට අපි අර බුදුදහමේ මූලික ඉගැන්වීමක් තියෙනවා උත්පත්තියෙන් මිනිස්යාගේ සිත ප්‍රභාස්වරයි නිර්මලයි කියලා. ඒ ප්‍රකාශයෙන් බුදුන් වහන්සේ කියනවා මේ නිර්මල සිත සමාජයෙන් පැමිණි ක්ලේශ වලින් රාග, ද්වේෂ, මෝහ ආදියෙන් කිලුටු වෙලා දුක්ඛිත තත්වයකට පත් වෙලා තියෙනවා කියලා. ඒතර මේ සාකච්ඡාවේදී අපි පදනම් කරගන්නේ ඒ පදනම උප්පත්තියෙන් නිර්මලයි. නේද? ඒ නිර්මල සිත දැන් අපින් නැති වෙලා ගිහිල්ලා. ඉතින් මේ නිර්මල සිත නැවත සොයා ගන්නාතුරු අපට පූර්ණ සෞඛ්‍ය දැනෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ භව රෝගයට ಔಷಧයක් සොයා ගන්නාතුරු. භව රෝගයට ඖෂධයක් සොයා ගන්නාතුරු. අපිට ප්‍රභාස්වර මහත්මයා මේ සාකච්ඡාව අපේ ඊළඟ වටිනා විනාඩි ගණන ඒ සඳහා වෙන් කරන්න. භව රෝගයට ඖෂධ නැතිද? රෝහල් වල නම් භව රෝගයට ඖෂධ නැහැ. භව රෝගයට තියෙනවා ඊටාම වටිනා ඖෂධයක්. ධර්මය. ධර්මයයි භව රෝගයට ඖෂධය. දැන් බලන්න ධර්මයක් අවබෝධ වන වාරයක් පාසා පුදුම සැනසෙල්ලක් සුවපත් බවක් අපිට ලැබෙනවා නේ. අපි හිතමු අපි හොඳ ධර්ම දේශනාවකට සවන් දුන්නා කියලා. බලන්න ධර්ම දේශනාවට සවන් දීලා අපි නැගිටිනකොට හරි සුවපත් බවක් දැනෙනවා. ඒ අර භව රෝගය සුවපත් වීම නිසා ඒක දැනෙන්නේ. ඉතින් භව රෝගයට ප්‍රතිකාරය තමයි ධර්ම අවබෝධය. මේ භව රෝගය සුවපත් කරන පුදුමාකාර ප්‍රතිකාර ක්‍රියාවක් තියෙනවා. ඒක තමයි භාවනාව. භාවනා පුදුමාකාර ප්‍රතිකාරයක් භව රෝගයට. මොකද භාවනා කරනකොට මානස සුවපත් වෙලා හරීම සුවදායක තත්යකටපත් වෙනවා. ඉතින් භාවනා කරලා අපි ඉවර වෙනකොට අර භාවනා කරන්න හිටපු පුද්ගලයා නෙවෙයි ඉන්නේ. ඊටාම සුවපත් වූ තැනැත්තෙක්. මෙන්න මේ විදිහටයි අපි භව රෝගයේ සුවපත් කරමින් යන්නට ඕනේ. ඒ කියන්නේ භව රෝගයේ ඖෂධ ගත්තොත් එහෙනම් ඔතම කියන්නේ භාවනාවට යොමු වන්න පුළුවන් නම් සෑහෙන මට්ටමකින් ඒ සඳහා යම් කිසි ආකාරයක ප්‍රතිකාරයක් ලැබෙනවා කියන අදහස. හැබැයි ඒකම දැන් ඒ භාවනාව අපි හිතමු සමේ ප්‍රායෝගික තලයේ ජීවත් වෙන මිනිසුන් භාවනා ප්‍රතරම් කරත් ආයි ක්ලේශිපුණු ලෝකේ ගැටෙන තැනට ආවහම ඒ සම්බන්ධතාවය අරගෙන යන්නේ කොහොමද? නැත්නම් මේ රෝගයේ ඒක හරියට මේ රෝග විස බීජ නැති තැනකට ගිහිල්ලා ඉන්න වගේ ආයෙත් එන්නේ විස බීජ ගොඩට. අන්න හරි. එතනින් කොහොමද මේ? ඔව්. ඔබ කියන්නේ මට තේරෙනවා. ඔබ කියන්නේ දැන් අපි භාවනා කරනවා, ඒ ඉන්දියානු සුවපත් බවක් ලබනවා. ඊට පස්සේ අපි සමාජයට ගියාම කිලුට වෙනවා. ඒක නේද කියන්නේ? දැන් මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක්. දැන් භාවනා කරලා යම් සුවපත් බවක් ලැබුණාම ඒක රැක ගන්නට ඕනේ. මම කිසිම ආකාරයකින් මේ දැනුණු සුවපත් බව කිල්ටු කරගන්නේ නැහැ කියන හැඟීම අපිට තියෙනවා නම් පුවත්පතක් කියෙව්වත් අපි හිත දූෂණය නොවන විදිහට තබාගෙනයි පුවත්පත කියන්නේ. එතකොට සමාජයේ කොතරම් මිනිසුන්ගේ බස් ඇසුවත් මගේ සිත මම මේ එකකින්වත් කිලුටු කරගන්නේ නැහැ කියන ඕනකම තියෙන. එතකොට අර තමාගේ සුවපත් බව සමාජයට නැති කරන්න ඉඩ නොදෙන තත්වයකින් සිටිනවනේ මේකට තමයි පෞරුෂය කියලා කියන්නේ.
නේද? පෞරුෂය තියෙන මිනිහා මොන ප්‍රශ්න තියුණා තමන්ගේ සත්‍ය වූ ස්වභාවයේ රැඳී සිටිනවා. එතකොට භව රෝගය මේ විදිහට මම දන්නවා දැන් අපි ධර්ම දේශනයක් අහනවා අපේ හිත සුවපත් වෙනවා තව මාසයක් ඉතිරි වෙනවාට ආපහු ඒක අවුල් වෙලා. දැන් මේ භාවනා කරමින් ධර්මයේ මෙනෙහි කරමින් ආධ්‍යාත්මයේ ගැඹුරෙන් සොයමින් යන විට අන්න අපි සම්බෝධි ඥානය ක්ෂණ මාත්‍රව හෝ අවබෝධ කරගන්නවා. නේ සෝවාන් වීම සකෘදාගාමීම කියලා කියන්නේ එයයි. දැන් යම් කෙනෙක් සම්බෝධි ඥානය ක්ෂණ මාත්‍රව හෝ අවබෝධ කරගත්තොත් එතෙන් සිට ඔහු සමාජයෙන් කෙලසෙන්නේ නැහැ. ඒ කියන්නේ නিত্য සුව තත්වයකට ඔහුපත් වෙනවා. දැන් ඔය අනාගාමි කියන වචනේ තේරුම ආපසු නොයන කියන එක. දැන් අනාගාමි කියන තත්වයට අපිට නිර්වාණය පෙනෙනවා නම් ආපසු කවදාවත් කිලුට තත්වයකට යන්නේ නැහැ. එතකොට නිර්වාණ අවබෝධය සමගම අපට පූර්ණ සෞඛ්‍ය අත්දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි වැඩසටහන ආරම්භ කරේ නිබ්බාණං පරමං සුඛං කියන පාඩේ විමසන්නට මේ පූර්ණ සෞඛ්‍ය නැතිනම් භව රෝගයෙන් විසඳීමට අවශ්‍ය පූර්ණ සෞඛ්‍යයට ඖෂධ ගැන කතා කරද්දී ඔබතුමා මේ ධර්මීය භාවනාව ඒට සම්බන්ධ කරා. ඒ කියන්නේ බුදුන් වහන්සේ තමයි වෛද්‍යවරයා එසේනම්. මට ඒතර මතක් වෙනවා පුංචි කාලේ අපි කවුරුත් ඉගෙන ගත්ත බෞද්ධ සාහිත්‍ය කවියක එක තැනක තියෙනවා සත්හට වන බව දුකට වේදානන්. කියන්නේ ඒ වේදානන් බුදුන් වහන්සේ ඖෂධයේ ධර්මයේ කියන කාරණේයි ඔබතුමා මතු කරන්නේ. ඔව්. බුදුදහමේ පැහැදිලිවම බුදුන් වහන්සේ භව දුකට භව රෝගයට මහා වෛද්‍යවරයෙක් හැටියට හඳුන්වා තියෙනවා. එතකොට භව රෝගයට ඖෂධය ධර්මයයි. අපි එතනින් අද සාකච්ඡාව සමාප්තියටපත් කරනවා. ඒ වෛද්‍යවරයා ලබා දුන්නේ ඖෂධයේ තවත් කොටසක් පිළිබඳව විමසන්නට ලබන සතියේ හමු වන බලාපොරොත්තු වෙනවා. බාලසූරිය මහත්මයා ඉතාම ස්තුතියි. අපි අලිත් ලබන සතියේදී හමු වෙමු.